රෙකෝඩ් කරලා YouTube එකට දාන්නම්. එතකොට එඩිට් කරන්නේ නැහැ මොකුත් කරන්නේ නැහැ. හැමම දාන්නම් අද දවසේ කරන ටික. එතකොට යාළුවන්ට කියන්න අදාපු නැති අයට කියන්න Zoom recording එක මම YouTube එකට දානවා ඒක බලන්න කියලා. හරි. දැන් අපි ඉන්නේ පස්වෙනි පාඩමේ. පස්වෙනි පාඩම ලේසි පාඩමක්. ඒකේ ඕගොල්ලොන්ට මම පාඩම ඔක්කොම ටික කියලා දුන්නේ නැත්තේ නෑනේ නේ. කියලා දුන්නේ නැත්තේ අර අන්තිම කොටස් ටික විතරයි නේද? ශ්‍රව්‍යතා ඔව් සර් අන්තිම ටික විතරයි කියලා දුන්නේ. අන්තිම ටික විතරයි. ඔව් ඒ කියන්නේ සංගීත භාණ්ඩ ටික කියලා දුන්නාද? නූතන පුරාතන ඒ ටික? ඔව් සර් ඒකෙන් ප්‍රශ්න දුන්නා. ඔව් ඒ ටික කියලා දුන්නා නේ. හරි. රයිට්. අපි එහෙනම් ඉතින් ඉඳලා යමු. දැන් අපිට මම පොඩ්ඩක් මේ පාඩම මුල ඉඳලා මතක් කරගෙන යන්නම්. එතකොට වැඩිය හොඳයිනේ. හරි. අහගන්නකෝ. දැන් අපි මේ කතා කරන්නේ ඔව්. සර් තිසරලාට සනිජලාට එන්න විදියක් නැතේ කිව්වා මෙහෙට ලයිට් නැහැ රවුටර් එක ඔන් කරගන්න විදියක් නැහැ සර්. විදියක් නැතුවනේ. හරි. මේ කියන්න පණිවිඩය මෙහෙම කියන්න. දැන් කවුද තව නැති අය ඉන්නෝනේ මෙන්න මේගොල්ලෝ දසුනි නැහැ, සනිජ නැහැ, යසුරි නැහැ, තිසර, පමිතු, සනිත, දිනුෂාන් ඕගොල්ලෝට දිනුෂාන් සම්බන්ධ කරගන්න විදියක් නැද්ද? කාට හරි? දිනුෂාන් ඊට පස්සේ යසංග නැහැ, හෂිනි නැහැ, නදුන් නැහැ, හිරුනි, මලිති, නිමාෂා තව ඉන්නෝ නිසංසලා. එන්න මේගොල්ලන්ට පුළුවන් නම් කියන්න මම YouTube එකට අද පාඩම දාන්නම්. හරිද? අද YouTube එකට පාඩම දාන්නම්. එතකොට ඒක බලා ගන්න පුළුවන් නේ. right. හරි දැන් වෙලා යන්න නැතුව අපි බලමු. ධ්වනිය. දැන් මම මේ පාඩම පොඩ්ඩක් මුල ඉඳලා මතක් කරගෙනම යන්න. ධ්වනිය. ධ්වනිය කියන්නේ ශබ්දයට. ධ්වනිය හටගන්නේ වස්තුවක් කම්පණය වීම මගින්. ඕනම වස්තුවක් කම්පණය වුණොත් විතරයි ශබ්දය හේවත් ධ්වනිය හටගන්නේ. කම්පනයක් කියන්නේ ඔබ මොබ චලනයක්. අපි 6 වසරේදී ඉගෙන ගත්තා. යම් වස්තුවක් දෙපසට මෙතන තියෙන වස්තුව මෙහෙට යනවා ආයෙ මැදට එනවා. ආයෙ මෙහෙට යනවා මෙහෙට. ඔහොමම දෙපසට චලනය වෙනවා නම් අපි කියන කම්පනයක්. ඔබ මොබ චලනයක්. හරිද? එතකොට මෙහෙම ඔබ මොබ චලනයක් ඇති වෙනකොට හට ගන්නවා ශබ්දය. ශබ්දය හට ගන්නවා. එතකොට ශබ්දය හට ගන්නා උපකරණ අපි හැඳින්වුවා පොදුවේ ධ්වනි ප්‍රභව කියලා. ශබ්දය නිපදවන උපකරණ පොදුවේ හැඳින්වුවා නම තමයි ධ්වනි ප්‍රභව. මේ ධ්වනි ප්‍රභව අපි ධ්වනි ප්‍රභව එහෙම නැත්නම් සංගීත භාණ්ඩ අපි බෙදුවා කොටස් තුනකට. තත් භාණ්ඩ නැත්නම් තන්තු දඬු තහඩු කම්පණය වන භාණ්ඩ පටල භාණ්ඩ වායු කඳන් කම්පණය වන භාණ්ඩ. එතකොට පොතේ ඕගොල්ලෝගේ පෙළ පොතේ මේ ධ්වනි ප්‍රභව බෙදෙන කොටස් තුනකට පටල කම්පණය වන භාණ්ඩ වායු කඳන් කම්පණය වන භාණ්ඩ තන්තු දඬු කම්පණය වන භාණ්ඩ. පටල කම්පණය වන භාණ්ඩ වලට උදාහරණ විදිහට අපි කතා කරා බෙරය, දවුල, ප්‍රබාන, තබ්ලාව, උඩැක්කිය, සම්මැට්ටම් වගේ භාණ්ඩ. ඊට පස්සේ වායු කඳන් කම්පණය වන භාණ්ඩ වලට කතා කරා සැක්සොෆෝනය, ට්‍රම්පට් එක, ක්ලැරිනට්, බටනලාව, සර්පිනාව, මවුත් ඕගනය වගේ උපකරණ. තන්තු එහෙම නැත්නම් තත් කම්පණය වන භාණ්ඩ විදිහට කතා කරා ගිටාරය, වීණාව, චෙලෝව, බැන්ජෝ, එස්රාජය, වයලීනය වගේ ඒවා. ඔය දඬු කම්පණය වෙන ඒවාට උදාහරණ විදිහට කතා කරා සයිලෆෝනය ඊළඟට ඔය උතන තියෙන ට්‍රෑන්ගල් කියලා අර එහෙම ත්‍රිකෝණේ හැඩයට තියෙන ඒ වගේ භාණ්ඩ. ඒකට මේවයි ශබ්දය ඇති වෙන්නේ කම්පනයක් මගින්. හරිනේ? ඊළඟට මේ ශබ්ද අපි ආපහු 6 වසරේදී බෙදලා තියෙන කොටස් වලට ස්වභාවික ශබ්ද හා કૃතිම ශබ්ද කියලා. මිනිසා නිපද වූ භාණ්ඩ හෝ උපකරණ මගින් ඇතිවන ශබ්ද වලට කියන්නේ કૃතිම ශබ්ද. එහෙම නැතුව ස්වභාවිකව හට ගන්නා ශබ්ද වලට කිව්වා ස්වභාවික ශබ්ද. හරිද? අපි ඒවා කතා කරා. ඊට පස්සේ මේ සත්තු ශබ්ද නිපදවන ක්‍රම ගැන අපි කතා කරා. දැන් මිනිසාගේ මෙතන තියෙන ස්වරාලය කියලා කොටසක්. මේ ස්වරාලයේ තියෙන ස්වර තන්තු.
මේ ස්වර තන්තු කම්පණය වෙනකොට තමයි මිනිසාගේ කටහඬ හෙවත් ශබ්දය උපදින්නේ. මීමැස්සෙක් එහෙම නැත්නම් අර ලෝකේ කුඩාම කුරුල්ලට කියන ගුමන කුරුල්ලා එහෙම නැත්නම් මදුරුවෙක් ශබ්දය නිපදවන්නේ පටල කම්පනය කිරීම. පටල පියාපත් වේගයෙන් සලනකොට ඇතිවන කම්පනය නිසා තමයි ශබ්දය ඇහෙන්නේ. රැහැයියෙක්, තනකොළ පෙත්තෙක්, පළඟැටියෙක් ශබ්දය නිපදවන්නේ පිටුපස තියෙන දිග පාදවල ඒ රැහැයියොන්ගේ පාදවල තනකොළ පෙත්තොන්ගේ පාදවල තියෙන කෙඳි. ඒ කෙඳි අනිත් පාදයෙන් පිරිමදිනවා. එක පාදයක තියෙන කෙඳි අනිත් පාදයෙන් පිරිමදිනකොට තමයි හටගන්නේ ශබ්දය. හරිද? ඊට පස්සේ තව ඔය මේ සත්තු ගත්තොත් දැන් ඔන්න මං කිව්වා තනකොළ පෙත්ත ශබ්දය නිපදවන හැටි, මිනිසාගේ ශබ්දය නිපදවන හැටි, ඊට පස්සේ රැහැයියෝ ඒ වගේ සත්තු, මදුරුවෝ ඒ වගේ සත්තුන්ගේ ශබ්දය නිපදවන හැටි. ඒකට ওই විදිහට මතක තියාගන්න එක සත්තු ශබ්දය නිපදවන විදිය වෙනස්. නමුත් ඔය හැම අවස්ථාවකම සිද්ධ කරන්නේ කම්පනයන් මගින් තමයි ශබ්දය නිපදවෙන්නේ. එතකොට මේ තව ඇමරිකාවේ ඉන්න ගස් ගෙම්බෙක් ඉන්න 11 ශ්‍රේණියේ පොතේ තියෙන එක හයිලා කියලා ගස් මැඩියෙක් ඉන්න ගෙම්බෙක්. ඒ ගෙම්බගේ මේ කටට පල්ලෙහායින් ලොකු බැලුමක් වගේ වාතය පුරව ගන්න පුළුවන් පටලයක් තියෙනවා. ඒකේ වාතය පුරව ගත්තට පස්සේ ඌ කෑ ගහනකොට ශබ්දය දස ගුණයක් ඈතට ඇහෙනවා. අනිත් ගෙම්බොන්ට වඩා දස ගුණයක් ඈතට ශබ්දය ඇහෙනවා ඒ ගෙම්බ කෑ ගහද්දී. ඒකට මේ විදිහට අපිට ගන්න පුළුවන් ශබ්දය නිපදවන ක්‍රම. හරිද? ඊළඟට මේ ශබ්දය නිපදවන්නේ කම්පනයකින් කියන එක ඔයගොල්ලෝ දන්නවා. එතකොට තත්පරයකදී එහෙම නැත්නම් ඒකක කාලයකදී කොච්චර කම්පන ගානක් සිද්ධ වෙනවද? සිදුවන කම්පන ගණන. දැන් මම ඕගොල්ලන්ට කිව්වා එක කම්පනයක් කියන්නේ මෙතන තියෙන වස්තුව මෙතෙන්ට ගිහිල්ලා ආයි මැදට ඇවිල්ලා ආයි මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එනවා. එතකොට එක කම්පනයක්. තත්පරයකදී ඒ වගේම කීයක් වෙනවද? මෙන්න මේකට අපි නමක් දුන්නා කම්පන සංඛ්‍යාතය. කම්පන සංඛ්‍යාතය. ඔව්. කියන්න. බෝඩ් එක පැහැදිලිව පේන්නේ නැහැ සර්ගේ සිග්නල් මදි. ඔව් සර් අපිට පේන්නේ නැහැ. පේන්නේ නැද්ද? මගේ සිග්නල් මදිද? සර්ගේ සිග්නල් මදි සර්. පොඩ්ඩක් ඉන්න බලන්න. මගේ සිග්නල් වීක් කියලාද වැටෙන්නේ? ඔව් සර් සර්ගේ සිග්නල් රතු පාටට වැටෙන්නේ. අනිත් අයට කොහමද? අපිටත් එහෙම තමයි සර්. බෝඩ් එක පැහැදිලිව පේන්නේ නැහැ නේ. ඔව් සර්. දකින්නකෝ. මෙහෙම කරොත් ඕගොල්ලන්ට පේනව අඩුයිද? එහෙනම් අපි කරගෙන යමු. දැන් මම කියාගෙන ගියේ කම්පන සංඛ්‍යාතය යම් වස්තුවක් ඒකක කාලයකදී කියන්නේ තත්පර එකකදී ඒකක කාලයකදී කියන්නේ තත්පර එකකදී කොච්චර කම්පන ගානක් වෙනවද කියන එකට අපි කියන නම තමයි කම්පන සංඛ්‍යාතය. දැන් තත්පරයකට යම් වස්තුවක් 20 පාරක් කම්පණය වෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන වස්තුව මෙහෙට ගියා මෙහෙට ආවා. ඒ වගේම 20ක් සිද්ධ වෙනවා තත්පරයකට.
එතකොට අපි කියන කම්පන සංඛ්‍යාතය හර්ට්ස් 20යි. මේ කම්පන සංඛ්‍යාතය මනින්නේ හර්ට්ස් වලින්. හර්ට්ස් කම්පන සංඛ්‍යාතය මනින්නේ ඒකකයේ නම තමයි හර්ට්ස්. හොඳට මතක තියාගන්න. එහෙනම් කම්පන සංඛ්‍යාතය කියන්නේ මොකක්ද ඇහුවොත් ඒකක කාලයකදී සිදු කරන කම්පන ගණන. නැත්නම් ඒකක කාලයකදී සිදුවන කම්පන ප්‍රමාණය. කම්පන සංඛ්‍යාව. එතකොට අපේ කනට ඇහෙන්නේ හර්ට් 20ත් හර්ට් 20000ත් අතර කම්පන වලින් නිපදවන ශබ්ද විතරයි. සර් ඉර වෙලා පේන්නේ. මොකද? පේනවද? හරි. දැන් පේනවා සර්. දැන් ගැටලුවක් නැහැ නේ. හරි ආගන්දරුවෝ එතකොට දැන් මම කියාගෙන ගියේ අපේ කනට සංවේදී අපේ කනට ඇහෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර සංඛ්‍යාතයන් වලින් යුත් ශබ්ද විතරයි. මෙන්න මේ කම්පනවලදී තත්පරයකට 20 පාරක් කම්පණය වෙනකොට ඇහෙන ශබ්දවල ඉඳලා තත්පරයකට 20000ක් කම්පණය වීමේදී ඇහෙන ශබ්ද දක්වා පරාසයක් අපේ කනට එනවා. මේකට අපි කියන නම තමයි ශ්‍රව්‍යතා සීමාව. ශ්‍රව්‍යතා සීමාව. හරිනේ? හරි අපි එතෙන් යන් එමෙහිට අපි දැන් ඔන්න කම්පන සංඛ්‍යාතය කියන එක දන්නවා. කම්පන සංඛ්‍යාතය කියන්නේ ඒකක කාලයකදී එහෙම නැත්නම් තත්පර එකකදී සිදුවන කම්පන ගණන. මොනවා හරි දෙයක් කම්පණය වෙනකොට තත්පරයකට සිද්ධ වෙන කම්පන ගණනට අපි කියනවා කම්පන සංඛ්‍යාතය. හරි. එතකොට මේ කම්පන සංඛ්‍යාතයේ මයින් ඒකකයේ තමයි හර්ට්ස්. හර්ට්ස් කියන්නේ විද්‍යාඥයෙක්ගේ නම. ඒක නිසා කැපිටල් H වලින් තමයි පටන් ගන්නෙ. හර්ට්ස්. කැපිටල් H සිම්පල් Z. හරි. ඊට පස්සේ දැන් අපි බලන්න ඕන මේ එක එක උපකරණ තියෙනෝනේ. දැන් අපි කතා කරන්නේ ධ්වනි ප්‍රභව 3ක්. තත් කම්පණයෙන්, තන්තු හා දඬු කම්පණයෙන්, ඊට පස්සේ පටල කම්පණයෙන්, ඊළඟට වායු කණන් කම්පණයෙන්. මේ එක එක ශබ්දයේ නිපදවන උපකරණවල ශබ්දයේ තීව්‍රතාව නැත්නම් හඬේ සැර ප්‍රබල බව, හඬේ තීව්‍ර බව වැඩි කරගන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා අපි කතා කරනවා. දැන් අපි මුලින්ම බලමු තත් භාණ්ඩ. එතකොට තත් භාණ්ඩ ගැන කතා කරද්දී අපි 6 වසරේදී හැදුවා තත් භාණ්ඩයක්. ඕගොල්ලෝ මතක් කරගන්න. ඒ තත් භාණ්ඩය තමයි ටින් වීණාව. මතක් කරගන්නකො. ටින් වීණාව කියලා එකක් හැදුවා. ලෑල්ලක් අරගෙන ඒ ලෑල්ලේ එක කෙලවරකට සම්බන්ධ කරා මෙන්න මේ වගේ ටින් එකක්. හරිද? ටින් එකක් සම්බන්ධ කරලා මෙතෙන්ට ඇණයක් ගහලා මේ හරියට ඇණ කිහිපයක් ගහලා නැත්නම් මෙතන ඇණ පේඩියක් ගහලා මේ ටින් එක ඇතුලෙන් මෙන්න මේ විදියට තදින් ඇදලා කම්බි නැත්නම් මේ වයර් අරගෙන මෙන්න මේ ඇණ අතරේ ගැට ගැහුවා. මෙන්න මේ වගේ එකක් තමයි අපි ටින් වීණාව කියලා හැදුවේ. එතකොට මේ ටින් එක භාවිතා කරන්නේ ටින් එක හරහා මේ තත් ඇදිලා තියෙනකොට ඇහෙන ශබ්දය වැඩි වෙන නිසා. ඔය විදිහට අපි හැදුව උපකරණයක්. මේකට අපි කියනවා ටින් වීණාව. මෙතන එක ඇණයක් ගන්නත් පුළුවන්, ඇණ කිහිපයකට වෙන වෙනම සම්බන්ධ කරන්නත් පුළුවන්. හරිද? එතකොට මේ ටින් වීණාවෙන් ඇහෙන හඬේ තීව්‍ර බව, හඬ වැඩි කරන්න නම් කරන්න පුළුවන් දේවල් මොනවද? ටින් වීණාවෙන් ඇහෙන හඬේ තීව්‍ර බව වැඩි කරන්න නම් මොකද්ද කරන්න පුළුවන්? මම ඕගොල්ලන්ට කියලා දුන්නා තත් භාණ්ඩයක නිපදවන හඬේ තීව්‍ර බව කෙරෙහි, හඬේ සංඛ්‍යාතය කෙරෙහි නැත්නම් මේ අපි කතා කරේ ඒකක කාලයකදී සිදුවන කම්පන ගණන සංඛ්‍යාතය කෙරෙහි බලපාන සාධක තුනක් තියෙනවා. එකක් තමයි තතේ දිග. අනිත් එක තමයි තතේ ඝනකම. ඊළඟ එක තමයි තතේ ආතතිය. ආතතිය කියන්නේ ඇදී ඇති ප්‍රමාණය.
මෙන්න මේ තුන බලපානවා කිව්වා තත්භාණ්ඩයක නිපදවන ශබ්දයේ සංඛ්‍යාතයට. මේ තත්භාණ්ඩයෙන් සංඛ්‍යාතය වැඩි ශබ්දයක් නිපදවන්න නම් තතේ දිග අඩු වෙන්න ඕන. තතේ දිග අඩු වෙන්න ඕන. මම මේ ඉතලේ පල්ලෙහාට දැම්මේ අඩු වෙන්න ඕන කියන එක. තතේ ඝනකම අඩු වෙන්න ඕන. දැන් අපි දන්නවා වයලින් එකක තියෙනවා මහත කම්බි සිහින් කම්බි. තීව්‍රම ශබ්දයක් ඇහෙන්නේ. එහෙම නැත්නම් සංඛ්‍යාතයේ වැඩිම ශබ්දයක් ඇහෙන්නේ සිහින්ම කම්බියෙන්. මහත කම්බියෙන් එච්චර කනට තීව්‍ර ශබ්ද ඇහෙන්නේ නැහැ. අපි කියන්නේ බේස් ශබ්ද තමයි ඇහෙන්නේ මහත. සිහින් කම්බියෙන් කන ඇතුළට යන තීව්‍ර ශබ්දයක් ඇහෙනවා. එතකොට තතේ ඝනකම අඩු වෙනවා. තතේ දිග අඩු වෙන්න ඕනේ. දැන් අපිට මේ තත් භාණ්ඩය මේව වාදනය කරන්නේ මෙතන පොළන එක කරන්නේ අපි එකට කියන්නේ පොළනවා කියලා. මේ හරියෙන් ඇඟිල්ල තියෙනවා. ඒ ඇඟිල්ල තියෙන ටික මේ හරියට කරොත් තතේ දිග අඩු වෙනවා. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට තමයි එතකොට කම්පණය වෙන්නේ. මේ හරියෙන් ඇඟිල්ල තිබුවොත් මෙතන ඉඳලා මෙතෙන්ට පත කම්පණය වෙනවා. තත දිග වෙන තරමට සංඛ්‍යාතය අඩු. තත කොට වෙන්න ඕන. තතේ දිග අඩු වෙන්න ඕන. තතේ දිග අඩු වෙන්න ඕන. තතේ ඝනකම අඩු වෙන්න ඕන. ඒ කියන්නේ සිහින් කම්බියක් වෙන්න ඕන. ඊළඟට තත හොඳින් ඇදිලා තියෙන්න ඕන. තතේ ආතතිය වැඩි වෙන්න ඕන. ආතතිය කියන්නේ ඇදිලා තියෙන ප්‍රමාණය. මේක බුරුලට තිබුණොත් සංඛ්‍යාතය අඩුයි. කියන්නේ කම්පණය වෙන ප්‍රමාණය අඩුයි. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා. හොඳට ඇදලා තිබුණා හොඳට කම්පණය වෙනවා. තප්පරයකදී කම්පණය වෙන වාර ගන්න වැඩි. එහෙනම් තතේ ආතතිය වැඩි වෙන්න ඕන. එහෙනම් තත් භාණ්ඩයක් ගැන කතා කරද්දී මතක තියාගන්න තත් භාණ්ඩයක නිපදවන හඬේ සංඛ්‍යාතය වැඩි කරන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. මොනවාද තුන? තතේ දිග අඩු කිරීම, තතේ ඝනකම අඩු කිරීම, තතේ ආතතිය වැඩි කිරීම. හරි. ඊළඟ පටල භාණ්ඩ. දැන් එතකොට තත් භාණ්ඩ වලට උදාහරණ අපි කතා කරමු. පටල භාණ්ඩ. මොකද්ද? ආයිත්ගේ පින්තූර යන්නේ. අනිත් අයටත් එහෙමද? අනිත් අයටත් එහෙමද? මට කියන්නකෝ. අනිත් අයටත් ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. නෑ අනිත් අයටත් මෙහෙම වගේ මේ වීඩියෝ හිර වෙලා වගේද පේන්නේ? අනිත් අයටත් වීඩියෝ හිර වෙලා වගේද පේන්නේ? නෑ සර්. පැහැදිලිව පේනවද? ඔව්. ඔයගොල්ලෝ හරි. අගන්දරු දැන් මම කතා කර හිටියේ පටල භාණ්ඩ. පටල භාණ්ඩයක් දැන් තත් භාණ්ඩවල හරි තතේ දිග අඩු වෙන්න ඕන, ඝනකම අඩු වෙන්න ඕන, ආතතිය වැඩි වෙන්න ඕන. ඊළඟට පටල භාණ්ඩ. බලමු පටල භාණ්ඩය. පටල භාණ්ඩයකට අපි 6 වසරේදී ඇන්දේ නැත්නම් 6 වසරේදී අපි හැදුවේ බැලුම් පටල රබාන. ඔයගොල්ලෝ ටින් එකක් අරගෙන ටින් එකේ විවෘත තැනට බැලුම් පටලයක් දාලා ඒක හොඳට ඇදලා රබර් බෑන්ඩ් එකකින් මෙහෙම ගැට ගැහුවා. මෙන්න මේ වගේ එකට කිව්වා බැලුම් පටල රබානක් කියලා. බැලුම් පටල රබාන. මේ බැලුම් පටල රබානේ ශබ්දය නිපදවන්නේ අපි බැලුම් පටලයට තට්ටු කරනවා. එතකොට මේ නිපදවන ශබ්දයේ තීව්‍ර බව එහෙනම් නිපදවන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි කරන්න නම් අපි කරා මෙන්න මේ වගේ වැඩක්. ඒ තමයි මෙන්න මේ බැලුම් පටලය තදින් ඇද්දා. හොඳට ඇද්දා. ඇදලා ගැට ගැහුවා. බැලුම් පටලයේ ඇදිච්ච ප්‍රමාණය වැඩි වෙන තරමට මතක තියාගන්න මේ ශබ්දයේ සංඛ්‍යාතය වැඩි, තීව්‍ර බව වැඩි. බැලුම් පටලය හොඳින් ඇදිලා තියෙනවා. හරි. ඔන්න එකක්. එහෙනම් පටල සහිත සංගීත භාණ්ඩවල නිපදවන ශබ්දයේ තීව්‍ර බව වැඩි කරන්න නම් පටලය හොඳින් මොකක් වෙලා තියෙන්න ඕනද? ඇදිලා තියෙන්න ඕන. පටලය හොඳින් ඇදී තිබිය යුතුයි. ඊළඟට අපිට තව එකක් ගන්න පුළුවන්. දැන් මේ බැලුම් පටල රබානට වඩා පොඩි බැලුම් පටල රබානක් අපි හදමු. තට්ටු කරලා බලමු. මොන කියනවා?
පොඩි කියන්නේ වර්ගඵලය වැඩි. මේකේ පටලයට වඩා මෙතන පටලයේ වර්ගඵලය අඩුයි. මේකේ වර්ගඵලය වැඩි. මේකේ වර්ගඵලය අඩුයි. වර්ගඵලය අඩු වෙන තරමට කම්පණය වන පටලයේ වර්ගඵලය අඩු වෙන තරමට සංඛ්‍යාතය වැඩි. නම් මතක තියාගන්න බැලුම් පටල රබානක නැත්නම් රබානේ දැන් අපි හැදුවේ බැලුම් පටල රබානේ. බැලුම් පටල රබානේ නිපදවන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි කරගන්න නම් කරන්න පුළුවන් දේවල් දෙකයි. එකක් තමයි පටලය හොඳින් ඇදී තිබීම, අනිත් එක තමයි පටලයේ වර්ගඵලය අඩු වීම. පටලය හොඳින් ඇදී තිබීම, පටලයේ වර්ගඵලය අඩු වීම. ඔන්න ඔය ක්‍රම දෙකෙන් අපිට පුළුවන් මේ නිපදවන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි කරගන්න. හරිද? නිපදවන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි කරගන්න කරන්න පුළුවන් දේවල් දෙකයි. පටලයේ වර්ගඵලය අඩු කිරීම, පටලය හොඳින් ඇදීම. එතකොට ඒ විදිහට බෙරවල, දවුල්වල, තබ්ලාවේ මේ පටලය අපි ඒවා හදලා තියෙන්නේ හරකෙක්ගේ එළුවෙක්ගේ හැම භාවිතා කරනවා. සත්ත්ව හැම භාවිතා කරලා තමයි මේ තබ්ලාවක බෙරයක පටලේ හදලා තියෙන්නේ. එතකොට මේ පටලය අදින්න කරපු උපක්‍රමය තමයි ඕගොල්ලෝ දැකලා ඇති බෙරයක තියෙන වරපට හා මුදු කියලා. මේවා බෙරේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට ඇදපු හම් පටල තියෙනවා. ඒ පටල තද කරන්න මැද තියෙන මුදු. මේ වරපට තද කිරීම මේ මුදු වලින් පුළුවන් වරපට තද කරන්න. වරපට තද කිරීම මගින් අපිට පුළුවන් පටලය අදින්න. ඊළඟට රබානක පටලය අදින්න කරන දේ තමයි රබානක් වාදනයට කලින් රත් කරනවා. රබානට යටින් ගිනි මැලයක අඟුරු වගේ තියලා ඊට උඩින් රබාන තියුවම අර රත් වෙච්ච වාතය ගිහිල්ලා පටලේ වදිනකොට ඒ පටලේ හොඳින් ඇදෙනවා. ඇදුනට පස්සේ රබානෙන් නිපදවන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි. හඬේ තීව්‍ර බව වැඩි. හරි. එහෙනම් ඔන්න දැන් පටල සහිත සංගීත භාණ්ඩ වලින් නිපදවන ශබ්දයේ තීව්‍ර බව වැඩි කරන හැටි ඔයගොල්ලෝ දාන්න. ඊළඟට වායු කණන්. වායු කණන් කම්පණය වන සංගීත භාණ්ඩයකට ඔයගොල්ලෝ හැදුවේ 6 වසරේදී පෑම් බට නලාව. මතක් කරගන්න. මෙන්න මේ වගේ පෑම් බට 6ක් විතර අරගෙන මේ විදිහට මෙන්න මේ වගේ හදා ගන්නවා. අපි මෙතන සෙලෝ ටේප් එකකින් අලවනවා. මේ යට කොටස සීල් කරනවා. මෙන්න මේ වගේ එකට කියනවා පෑම් බට නලාවක්. එතකොට මේ පෑම් බට නලාවක් අරගෙන ඉවර වෙලා මේ එක එක බටවලට පිඹිනකොට ඇහෙන ශබ්දයේ එකිනෙකට වෙනස්. දැන් ඕගොල්ලෝගෙන් අහුවොත් මෙතන අපි මේ බට ටික A B C D E F කියලා නම් කළා වැඩිම සංඛ්‍යාතයක් සහිත ශබ්දය ඇහෙන්නේ මොන බටෙන්ද කියලා උත්තරය තමයි A. කම්පණය වන වාත කඳේ දිග අඩුම බටෙන් තමයි වැඩිම ශබ්දයක් ඇහෙන්නේ. මතක තියාගන්න. කම්පණය වන වාත කඳේ දිග අඩුම වෙන්නේ. කම්පණය වන වාත කඳේ දිග වැඩිම කියන්නේ මතක තියාගන්න ඇහෙන ශබ්දය සංඛ්‍යාතය අඩු. දැන් එහෙනම් අපි බටනලාවක් වගේ එකක් හැදුවොත් දැන් බටනලාවක් ගත්තොත් මෙහෙම බටනලාවේ තියෙන සිදුරු මෙතන එකක් තියෙනවා ආයෙත් මෙහෙම නව සිදුරු තියෙනවා. මේ සිදුරු ඔක්කොම වැහුවම මෙන්න මෙතන පිඹිනව මෙතන සිදුර තියෙන්නේ මෙන්න මේ සිදුරු ඔක්කොම වැහුවම මේ ඇඟිලි වලින් මේ සිදුරු ඔක්කොම වැහුවම මෙන්න මේ වාත කඳ මේක ඇතුලේ තියෙන වාත කඳ කම්පණය වෙනවා. මේ සිදුරු විවෘත කරාම කම්පණය වෙන වාත මේක විතරක් විවෘත කරා නම් මෙතන ඉඳලා මෙතෙන්ට යනකම් කම්පණය වෙනවා. මේ දෙකම විවෘත කරා නම් මෙතන ඉඳලා මෙතෙන් යනකම් වාතය කම්පණය වෙනවා ඇතුලේ. මේ තුනම විවෘත කරා නම් මෙතන ඉඳලා මෙතෙන් යනකම් වාතය කම්පණය වෙනවා. එතකොට මේ විදිහට අපිට එක එක ස්වර හදා ගන්න පුළුවන්. කම්පණය වන වාත කඩේ දිග වෙනස් වෙනකොට මතක තියාගන්න නිපදවන ශබ්දයේ සංඛ්‍යාතය වෙනස් වෙනවා.
එහෙනම් වැඩිම ශබ්දයක් සංඛ්‍යාතයේ සහිත ශබ්දයක් නිපද වෙන්නේ කුඩාම බටේ. එහෙම නැත්නම් කම්පණය වන වාත කඳේ දිග අඩුම බටේ තමයි වැඩිම ශබ්දයක් ඇහෙන්නේ. දැන් මේ විදිහටම අපිට මේ උපකරණයක් හදා ගන්න පුළුවන් වතුර පුරවල බෝතල් වලට. නැත්නම් වීදුරු වලට. දැන් අපිට මේ තියෙන්නේ වීදුරු 4ක්. 1යි 2යි 3යි 4යි. එතකොට A B C D වීදුරු 4ක් තියෙනවා. දැන් මේ වීදුරු 4 මෙන්න මේකේ මෙතෙන් යනකම් ජලය පුරවලා තියෙනවා. මේකේ මෙතෙන් යනකම් ජලය පුරවලා තියෙනවා. මේකේ මෙතෙන් යනකම්. මේකේ ඊටත් අඩුයි. දැන් ජලය පුරවපු ප්‍රමාණය ඔය තියෙන්නේ. ඊට පස්සේ අපි මේ වීදුරු 4ට තට්ටු කරනවා. ඔය කියන්නේ මෙහෙම තට්ටු කරනවා. වැඩිම සංඛ්‍යාතයක් නැත්නම් තීව්‍රම ශබ්දයක් ඇහෙන්නේ මෙන්න මේකේ. වැඩියෙන්ම ජලය පුරවපු එකේ තමයි සංඛ්‍යාතය වැඩි. අඩුම ඇහෙන්නේ මෙන්න මේකේ. අඩුවෙන්ම ජලය පුරවපු එකේ සංඛ්‍යාතයේ අඩුම ශබ්දය. සංඛ්‍යාතයේ අඩුම ශබ්දය ඇහෙන්නේ මෙන්න මේකේ. හේතුව තමයි මෙන්න මෙතන මෙන්න මේ වාත කොටස තමයි කම්පණය වෙන්නේ. මෙතන මෙන්න මේ වාත කොටස කම්පණය වෙලා තමයි ශබ්දය. කම්පණය වන වාත කඳේ දිග අඩුම බඳුනෙන් තමයි වැඩිම සංඛ්‍යාතයක් සහිත ශබ්දය ඇහෙන්නේ. එහෙනම් ඔන්න දැන් මම කියලා දුන්නා වායු කඳන් කම්පණය වන භාණ්ඩයක නිපදවන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි කරන්න නම් කම්පණය වන වායු කඳ කුඩා වෙන්න. වායු කඳේ දිග අඩු වෙන්න. පැහැදිලිද? එහෙනම් ওই විදිහට අපිට ඒක වෙනස් කරන්න පුළුවන් කම්පණය වන වායු කඳේ දිග. දැන් මෙතන ඒක වෙනස් කරලා තියෙන්නේ. මේ තේරුණේ? මේ බටේට වඩා මේ බටේ දිග වැඩි. මේ බටේ ඊට. මෙතන මේ යට ගාලා තියෙන්නේ මේවා. මේ ක්ලේ වලින් සිදුර වහලා තියෙන්නේ. මේ ප්‍රමාණය කම්පණය වෙනවා මේ ප්‍රමාණය මේක තමයි වැඩිම වායු කඳක් කම්පණය වෙන එකෙන් හඬේ සංඛ්‍යාතය ඊට අඩුයි. වැඩිම සරම සංඛ්‍යාත කියන්නේ තීව්‍රම ශබ්ද එන්නේ මේකේ. හරි කම්පණය වන වාතකද. ඒතර අපිට පුළුවන් ඔය විදිහට හදාගන්න ගොක්කොල නලාව. ඔයගොල්ලෝ ඉදතර සෙල්ලමට හදන්නේ ගොක්කොලේ නලාව. ඒ ගොක්කොල නලාව කටට තියලා පිවින ගමන් නලාව මෙහෙම කරනකොට දිග අඩු වැඩි වෙනවා. දිග අඩු වැඩි වෙනකොට ඇහෙන ශබ්දය වෙනස් වෙනවා. එතකොට වෙන්නේ අර කම්පණය වන වාතකන්දේ දිග වෙනස් වීම. හරිනේ? එතකොට ওই විදිහට ඔයගොල්ලන්ට තියෙන බටනලාවක් අරගෙන සිදුරු ඔක්කොම වහලා බටනලාව වාදනය කරන්න. සිදුරු ඔක්කොම ඇරලා බටනලාව වාදනය කරන්න. වරකට එක සිදුරක් බගින් අරිමින් බටනලාව වාදනය කරන්න. එතකොට ශබ්දය වෙනස්. හේතුව කම්පණය වන වාතකන්දේ දිග එකිනෙකට වෙනස්. එතරම් මේක ගල්ලා බලන්න. වීදුරු එක සමාන වීදුරු 6ක් විතර අරගෙන එක එක මට්ටම් වලට ජලය පුරවන්න. පුරවලා හැන්දකින් උඩ තට්ටු කරන්න. තීව්‍රම ශබ්දය ඇහෙන්නේ වැඩිපුරම පුරවපු බඳුන්. හරිද? වැඩියෙන්ම ජලය පුරවපු බඳුනේ තමයි තීව්‍රම ශබ්දය ඇහෙන්නේ. නැත්නම් සංඛ්‍යාතය වැඩි. එතකොට සෛලපෝණෙත් එහෙමයි. දැන් ඕගොල්ලෝ දන්නෝ සෛලපෝණයක් හදන්නේ මේ 6 වසරේදී ඔක්කොම මේව කරපුවා. සෛලපෝණයක් හදන්නේ මේ වගේ දණු දහඩු දෙකක් අරගෙන ඒකේ මේ විදිහට අපි ලෝහ බට වලින් එකිනෙකට දිග වෙනස් වෙන විදිහට මේව තියලා සම්බන්ධ කරගෙන අපිට සරල සෛලපෝණයක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට මෙහෙම රබර් හරි ලී වලින් හරි මෙහෙම පහර දෙන්න මිටි දෙකක් හදා ගන්න පුළුවන්. දැන් මේ විදිහට මිටියෙන් පහර දෙනකොට මේකට වැඩිම සංඛ්‍යාතය සහිත මේක ABCD කියලා දාගමු ABCD E F G වැඩිම සංඛ්‍යාතය සහිත ශබ්ද ඇහෙන්නේ G වලින්. මොකද කෙටිම දණ්ඩට කෙටිම තහඩුවට තට්ටු කරනකොට තමයි සංඛ්‍යාතය වැඩි. කම්පණය වන තහඩුවේ දිග අඩු වෙන තරමට සංඛ්‍යාතය වැඩි. කම්පණය වන තහඩුවේ දිග වැඩි වෙන තරමට සංඛ්‍යාතය අඩුයි. එහෙනම් මේ විදිහට මතක තියාගන්න. ඔන්න ඔය විදිහට තමයි අපිට මේ සෛලපෝණය ගැන කතා කරන්න තියෙන්නේ. ඔය ටික අපි කතා කරා. ඊළඟට සංගීත නාද හා ഘോഷ. මේ විදිහට අපි ඔය කොටස් ටික කතා කරා. සංගීත නාද හා ഘോഷ.
රිද්මයකට අනුව ගායනා කරන හරි වාදනය කරන හරි ශබ්දයට අපි කියන සංගීතය කියලා. රිද්මයකට අනුව ගායනා කරන වාදනය කරන ශබ්දය අපි හඳුන්වන මොකක් කියලාද? සංගීතය. රිද්මයානුකූල නොවන කියන්නේ රිද්මයකට අනුව ගැයෙන්නේ වැයෙන්නේ නැති ශබ්දවලට අපි කියන ഘോഷා කියලා. රිද්මයකට අනුව ගයන වයන ශබ්දවලට කියන සංගීතය කියලා. රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්දවලට කියන ഘോഷා කියලා. දැන් ගීතයක් ගායනා කිරීම, සංගීත භාණ්ඩයක් ස්වරවලට අනුව වාදනය කිරීම ඒවා සංගීතය. කපුටෙක් කෑ ගැසීම, වෙළඳ පොලක වෙළඳුන් කෑ ගැසීම, යකඩ කැපීම ඒවා ഘോഷා. හරි. ඒ ටිකත් අපි කතා කරා. හරිද? ඊළඟට තියෙනවා පුරාතන සංගීත භාණ්ඩ, සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ, නූතන සංගීත භාණ්ඩ කියලා සංගීත භාණ්ඩ වර්ග කිරීම. පුරාතන සංගීත භාණ්ඩ, සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ, නූතන සංගීත භාණ්ඩ. ඈත අතීතයේ, පුරාතනය කියන්නේ ඈත අතීතය. ඈත අතීතයේ ඉඳලා අද දක්වා භාවිතා වන සංගීත භාණ්ඩ වලට කියන පුරාතන සංගීත භාණ්ඩ. ඒවා ඉස්සර කාලේ ආගමික සිද්ධාස්ථානවල ඊළඟට ඔය අවමංගල්‍ය කටයුතු, බලි තොවිල්, සාන්ති කර්ම මේ වගේ දේවල් වලදී භාවිතා කරලා තියෙනවා. ඒකට ඒ ඈත අතීතයේ භාවිතා කරපු පුරාතන සංගීත භාණ්ඩ වලට උදාහරණ ලියන්න කිව්වොත් එකක් තමයි දවුල, තම්මැට්ටම, හොරණෑව. මේ උදාහරණ විදිහට ලියන්න පුළුවන්. හරිද? ඉස්සර කාලේ විත ශාන්ති කර්ම, තොවිල් වලට ඔය අවමංගල්‍ය තාමත් මල බෙර වාදනය කරනවා කියලා කියන්නේ ඔය දවුලයි ඔය නලාවක් තියෙනවා. ඒවයින් තම්මැට්ටම ඒවා භාවිතා කරලා මරණයක් සිද්ධ වුණාම අර වරුවකට සැරයක් එහෙම වාදනය කරන මල බෙර වාදනය. ඒවට භාවිතා කර ඉස්සර කාලේ ඉඳලා මේවා ඉස්සර කාලේ ඉඳලා පැවතෙන දේවල්. ඊළඟට සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවවලදී සාම්ප්‍රදායික කටයුතු වලදී භාවිතා කරන සංගීත භාණ්ඩ වලට කියනවා සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ. දැන් ඔය පෙරහැර ඒ වගේ සංස්කෘතික උත්සවවලදී දැන් නුවර පෙරහැරේ අනිවාර්යෙන් ඒ වගේ භාවිතා කරන මේ සංගීත භාණ්ඩ වෙන වෙනම ඒ ශිල්පීන් නටලා රඟ දක්වමින් පෙරහැරේ යනවා. දැන් ඒ වගේ වට උදාහරණ මොනවද ඇහුවොත් පහත රට බෙරය සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ. උඩ රට බෙරේ, උඩැක්කිය, දවුල, තම්මැට්ටම, හොරණෑව, ගැටබෙරේ. දැන් පුරාතන සංගීත භාණ්ඩ වල තියෙන ඒවා මෙතන තියෙනවා. පුරාතන සංගීත භාණ්ඩ වල දැහුවොත් ඔයගොල්ලෝ ලියන්නේ දවුල, තම්මැට්ටම, හොරණෑව. සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ වල දැහුවොත් පහත රට බෙරේ, උඩ රට බෙරේ, උඩැක්කිය, දවුල, තම්මැට්ටම, හොරණෑව, ගැටබෙරේ ඒවා සාම්ප්‍රදායික. ඊට පස්සේ නූතන. අද වෙනකොට ඔය සංගීත ශිල්පීන් නැත්නම් සංගීත කණ්ඩායම් වල භාවිතා කරන සංගීත භාණ්ඩ වලට කියන නූතන සංගීත භාණ්ඩ. ඒකට උදාහරණ ඇහුවොත් ඉලෙක්ට්‍රික් ගිටාරය, විදුලි ඕගනය, ඔක්ටපෑඩ්, ඩ්‍රම් සෙට් මේවා ඇවිල්ලා නූතන සංගීත භාණ්ඩ. නූතන සංගීත භාණ්ඩ වල පුළුවන් අපිට ඒ සංගීත භාණ්ඩයට විවිධ එකම සංගීත භාණ්ඩයට විවිධ ශබ්ද නිපදවන්න. දැන් උදාහරණයක් විදියට ගත්තොත් විදුලි ඕගනයකට පුළුවන් අනෙකුත් සංගීත භාණ්ඩ සියල්ලෙහිම ශබ්ද නිපදවන්න. ඒතොර විදුලි ඕගනයක් භාවිතා කරන තනි පුද්ගලයෙකුට පුළුවන් විදුලි ඕගනයක් භාවිතා කරන තනි පුද්ගලයෙකුට පුළුවන් මුළු සංගීත කණ්ඩායමකම සංගීතය තනියම වාදනය කරන්න. වන් මෑන් ෂෝ කියලා කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙන්නේ වන් මෑන් ෂෝ එකකදී එක මිනිස්සෙයි ඉන්නේ. ඒ මිනිස්සයා ඕගන් එකකින් මුළු සංගීත කණ්ඩායමේම තියෙන ශබ්ද තනියම වාදනය කරනවා. ඒකට එහෙම කරන්න පුළුවන්. හරිනේ? නෑ ඒවා මතක තියාගන්න. මේ ඔක්ටපෑඩ් එක ඒවයින් එහාට ඩ්‍රම් සෙට් එකේ තියෙන ශබ්ද භාවිතා කරන්න පුළුවන්. ඒතර ඒ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මේ සංගීත භාණ්ඩ වර්ග කිරීම යටතේ. හරි. ඊළඟට අපිට මේ පාඩම අවසන් කරන්න තව පොඩි කොටස් දෙකක් කතා කරන්න තියෙනවා. එකක් තමයි සංගීත චිකිත්සාව. සංගීතය භාවිතා කරලා රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කියන නම තමයි සංගීත චිකිත්සාව. සංගීතය යොදාගෙන රෝග සඳහා සමහර රෝග සඳහා ප්‍රතිකාර කිරීම. එතකොට මේතෙන්දී යොදා ගන්න සංගීතය ඉතා සියුම් සංගීතයක් වෙන්න ඕන. හරිද? එතකොට සංගීත චිකිත්සාවේදී මහා රළු
විශාල ශබ්ද යොදා ගන්න නැහැ. මනසට නිරවුල්, මනසට සංවේදී වන ශබ්ද යොදා ගන්න. එතකොට මානසික ඒකාග්‍රතාවක් ඇති වෙනවා. මනස තැම්පත් වෙනවා භාවනාවක් වගේ. සංගීතයෙන් භාවනා කරනවා වගේ වැඩක් ඔය තියෙන්නේ. එතකොට ඒකෙන් ශරීරයේ කායික යෝග්‍යතාව වැඩි වෙනවා. ශරීරයේ අර යම් ක්‍රියාවක් කරන්න ශරීරයේ සූදානම් කරන්න පුළුවන්. ඒක නිසා ගොඩක් වෙලාට ඔය තරංගවලට කලින් සමහර ක්‍රීඩකයන් මනස සංසුන් කරගෙන ඒ තරංගයට හොඳින් පෙනී ඉන්න මේ සංගීත චිකිත්සාව යොදා ගන්න. හෘද රෝගීන්, පිළිකා වගේ තියෙන අය, මානසික අවපීඩනයේ තියෙන අය, ඊට පස්සේ ඔය මොළයේ සහ ස්නායු පද්ධතියේ ආබාධ තියෙන අය සංගීත චිකිත්සාවට ලක් කරනවා. එතෙන්දි මතක තියාගන්න මේගොල්ලෝ ඒ ශබ්දයට නැත්නම් ඒ සංගීතයට යොමු කරාම මනස තැම්පත් වෙලා අර රෝගයේ තියෙන රෝග ලක්ෂණ අඩු කරගන්න පුළුවන්. මානසික අවපීඩනයට විශේෂයෙන්ම මානසික අවපීඩනය කියන්නේ මොළේ අවුල් වෙලා තියෙන්නේ. ඒකට ඒ අවුල නැති කරන්න මේ වගේ සැහැල්ලු සංගීතයන්ට දෙන්න පුළුවන්. සංගීතයන්ට පුළුවන්. හරිද? ඊළඟට තව ඔයගොල්ලෝ අහලා තියෙන ඔය හෘද රෝගීන්ට එම මාළු ටැංකියක් ගාව මාළු ඉදගෙන මාළු පීනන හැටි බලන් හිටියම ඒ වගේ අර ඉතා එකම ඒකාකාරීව ලස්සනට හැමතිස්සෙම සිද්ධ වෙන දේවල් දිහා චිත්‍රයක් අඳින එකක් දිහා බලන් හිටියම මනස නිරවුල් කරගන්න පුළුවන්. නැත්තම් ඔය ඈත පරිසරයක ස්වභාවික පරිසරයේ තියෙන දේවල් දිහා බලන් හිටියම අන්න ඒ වගේ එකක් තමයි මේ සංගීත චිකිත්සාව කියලා කියන්නේ. ගොඩක් රටවල් වල ඔය ඔපරේෂන් කරන්න කලින් ශල්‍ය කර්මයක් කරන්න කලින් රෝගීන්ගේ මනස තැම්පත් කරන්නත් මේක භාවිතා කරනවා. හරිනේ? ඊළඟට අර අපිට අන්තිමටම කතා කරන්න තියෙන්නේ ශ්‍රව්‍යතා සීමාව. ශ්‍රව්‍යතා සීමාව. ශ්‍රව්‍යතා සීමාව. යම් සතෙකුට ඇහෙන ශබ්දයේ සංඛ්‍යාත පරාසය. අපි කියන එකට එම සතාගේ ශ්‍රව්‍යතා සීමාව කියලා. මිනිසාට ඇහෙන මිනිසාගේ කනට සංවේදනය කළ හැකි ශබ්දයේ සංඛ්‍යාත පරාසයට කියන මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව. දැන් මම ඕගොල්ලන්ට පටන් ගන්නකොටම කිව්වා මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව හර්ට්ස් 20ක් 20000ක් අතර. 20ක් 20000ක් අතර. දැන් මිනිසාට ඇහෙන්නේ හර්ට්ස් 20ක් 20000ක් අතර ශබ්ද විතරයි. හර්ට්ස් 20 කියන්නේ 20 පාරක් කම්පණය වෙනකොට ඇහෙන ශබ්ද. හර්ට්ස් 20000 කියන්නේ 20000 පාරක් කම්පණය වෙනකොට ඇහෙන ශබ්ද. අන්නේ අතරේ ශබ්ද අපිට ඇහෙනවා. දැන් එහෙම කිව්වයි කියලා මේකේ සමහර අය පටල ගන්න මෙහෙම. හර්ට්ස් 20 කියන්නේ ඉතා හිමින් ඇහෙන ශබ්ද. හර්ට්ස් 20000 කියන්නේ මහා හයියෙන් ඇහෙන ශබ්ද. ඒක නෙවෙයි. හර්ට්ස් 20 කියන්නේ 20 පාරක් කම්පණය වෙනකොට ඇහෙන ශබ්ද. ඒක මහ විශාල ශබ්දයක් වෙන්න පුළුවන්. හර්ට්ස් 20000 කියන්නේ 20000 පාරයක් කම්පණය වෙනකොට ඇහෙන ශබ්ද. ඒක ඉතා කුඩා ශබ්දයක් වෙන්න පුළුවන්. හරිද? මේ ශබ්දේ සැර නෙවෙයි හඬේ තීව්‍ර හඬේ සැර කියන්නේ වෙන එකක්. ඒක මනින්නේ හඬේ සැර මනින්නේ ඩෙසිබෙල් වලින්. මේ මනින්නේ කම්පණය වෙන වාර ගණන. 20 පාරක් කම්පණය වෙනකොට ඇහෙන ශබ්ද 20000 පාරක් ඇහෙනකොට ශබ්ද. අන්නේ අතරේ දැන් 21 පාරක් කම්පණය වෙනකොට 22 පාරක් 200 පාරක් 2000 පාරක් 15000 20000 අනේ විදිහට ඒ ප්‍රමාණය ඒ අතරමැදි ඕන ප්‍රමාණයක් කම්පණය වෙනකොට ඇහෙන ශබ්ද අපිට ඇහෙනවා. හැබැයි ඇහෙන්න නම් ඊට හඬ ප්‍රබල වෙන්නත් ඕන. හඬේ ශක්තිය වැඩි වෙන්නත් ඕන. කනට එන්න එපා. ඒ කම්පණය වෙන දෙයට එන්නත් ඕන. මේ ප්‍රමාණය වෙන්න ඕන. මීට වඩා අඩු ශබ්ද හර්ට්ස් 20ට වඩා කම්පණය අඩු. කියන්නේ 20 පාරකට වඩා අඩුවෙන් කම්පණය වෙනකොට ඇහෙන ශබ්ද වලට කියන්නේ අදෝධ්වනි ශබ්ද කියනවා. අදෝධ්වනි. අදෝධ්වනි. 20000ට වැඩි නම් කියන්නේ අතිධ්වනි කියලා. අතිධ්වනි. 20යි 20000යි අතර නම් කියන්නේ ධ්වනි. මේක ධ්වනිය, ශබ්දය. මේවට කියන්නේ මේ ශබ්ද තරංග වලට කියන්නේ අතිධ්වනි තරංග. මේවට කියන්නේ අදෝධ්වනි තරංග. අදෝධ්වනි තරංග අපිට ඇහෙන්නේ නැහැ. අතිධ්වනි තරංග අපිට ඇහෙන්නේ නැහැ. අපිට ඇහෙන්නේ නැති උනාට සමහර සත්තුන්ට ඇහෙනවා. දැන් බල්ලොන්ට, පූසොන්ට, හාවොන්ට වගේ සත්තුන්ට ඇහෙනවලු අදෝධ්වනිය. ඒ කියන්නේ අපිට ඇහෙන්නේ නැහැ, උන්ට ඇහෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති බල්ලොන්ට තියෙන වෙනම විසිල් එකක්. බල්ලොන්ට තියෙන විසිල් එක පිම්බම අපිට ඇහෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ පිම්බද නැද්ද කියලා. බල්ලට ඇහෙනවා. සමහර වෙලාවට ඔය බල්ලෝ
ට්‍රේනින් කරනකොට බල්ලෝ ට්‍රේන් කරනවානේ පුරුදු කරනවානේ. එතකොට මේ විසිල් එක භාවිතා කරනවා. අපි දන්නේ අපිට හෙන්නේ නැහැ. මේ බල්ලා කොහේ හරි ඈත ඉඳලා මේ විසිල් එක අනුව සාමියා ගාවට ඒ අයිතිකාරයා ගාවට එනවා. ඒතකොට ඒක බල්ලොන්ට විතරයි. ඒක එක්ක අතිදෙනි තරංග වෙන්න ඕනේ. එහෙම නැත්නම් අදෝදෙනි. ওই 20000ට වැඩි ශබ්ද ඇහෙන වවුලට, අලියට, බල්ලට, තල්මසා, ඩොල්ෆින් වගේ සත්තුන්ට මේ අතිදෙනි තරංග ඇහෙනවා. ඒක අපිට ඇහෙන්නේ නැහැ. හරිද? දැන් වවුලට ඇහෙනවා හර්ට්ස් 70000 දක්වා. තල්මසාටත් එහෙමයි. ඒ තල්මස්සු කෑ ගහන ශබ්ද සමහර වෙලාවට මූදේ කිලෝමීටර ගාණක් ඈතට ගමන් කරනවා. ඒවයි පුළුවන් ඔය ඩොල්ෆින්ලට පුළුවන් ඒ ශබ්ද ඇති කරලා මාළු ඉන්න තැන් හොයා ගන්න. පොඩි මාළු ගොදුරු කරගන්න. ඒ වගේම මෝරුන්ගෙන් ආරක්ෂා වෙන්න. ඩොල්ෆින්ලාගේ ප්‍රධාන හතුරේ තමයි මෝරු. මෝරුන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් මේ අතිදෙනි තරංග භාවිතා කරලා. වවුල්ලු මේ අතිදෙනි තරංග භාවිතා කරලා රාත්‍රී කාලේ බාධක මග හැර ගන්නවා ගමන් යක් කරද්දී. දැන් වවුලගේ කටින් අතිදෙනි තරංග නිකුත් කරාම ඒවා ගිහිල්ලා වදින බිත්තියක. දැන් මේ බිත්තිය වැදිලා ආපහු උගේ කනට එනවා. ඒ අනුව ඌ දැනගන්න බිත්තිය කොච්චර දුරකින්ද තියෙන්නේ කියලා. ඒකට එතනින් මාරු වෙන්න පුළුවන්. හරිද? ඒ විදිහට වවුල්ලු රාත්‍රී කාලේ ගමන් බිමන් යද්දී මේ අතිදෙනි තරංග භාවිතා කරනවා. එහෙනම් මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව කීයද ඇහුවොත් හර්ට්ස් 20ක් 20000ක් අතර. හරිද? ශ්‍රව්‍යතා සීමාව කියන්නේ යම් ජීවියෙකුට යම් සත්වයකට ඇහෙන ශබ්දයේ සංඛ්‍යාත පරාසය. දැන් මිනිස්යාගේ ශ්‍රව්‍යතා සීමාව හර්ට්ස් 20ක් 20000ක් අතර. හරිනේ? එහෙනම් උතරින් ඔය පාඩම ඉවරයි. ඔච්චර අපිට මේ පාඩමේදී කරන්න තියෙන්නේ. චුම්බක ගත්තොත් චුම්බකයකට හැම ද්‍රව්‍යයක්ම ආකර්ෂණය වෙන්නේ නැහැ. චුම්බකයකට ආකර්ෂණය වන ද්‍රව්‍ය අපි හඳුන්වනවා චුම්බක ද්‍රව්‍ය කියලා. එතකොට මේ යකඩ ඇන, ඇමුණුම් කටු, කාසි, වානේ තහඩු ඒවා චුම්බක ද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන්. එතකොට මේ චුම්බක ද්‍රව්‍ය හැදිලා තියෙන්නේ මෙන්න මේ ද්‍රව්‍ය වලින්. යකඩ, නිකල්, වානේ, ක්‍රෝමියම්, ෆෙරයිට්, තව එකක් තියෙනවා කොබොල්ට්. කොබොල්ට්. එහෙනම් ඔන්න කටපාඩම් කරලා තියාගන්න මතක තියාගන්න යකඩ නිකල් ක්‍රෝමියම් කියන ලෝහ. මේ තුන ලෝහ. යකඩ කියන්නේ ලෝහයක්, නිකල් කියන්නේ ලෝහයක්, ක්‍රෝමියම් කියන්නේ ලෝහයක්, වානේ කියන්නේ ලෝහයක්, ඒක මිශ්‍ර ලෝහයක්. යකඩයි කාබනුයි මිශ්‍ර කරාම තමයි වානේ හැදෙන්නේ. ඊළඟට ෆෙරයිට්. ෆෙරයිට් කියන්නේ හොඳ චුම්බක ද්‍රව්‍යයක්. හොඳටම ප්‍රබල චුම්බක ද්‍රව්‍ය මේකත් මිශ්‍ර ලෝහයක්. මේ දෙක මිශ්‍ර ලෝහ. වානේ ෆෙරයිට් කියන්නේ මිශ්‍ර ලෝහ. මේවා තනි ලෝහ. යකඩ නිකල් ක්‍රෝමියම්. මේ ෆෙරයිට් කියන්නේ මිශ්‍ර ලෝහ. ෆෙරයිට් කියන මිශ්‍ර ලෝහය හොඳ ප්‍රබල චුම්බක හදන්න යොදනවා. ඊට අමතරව කොබොල්ට් කියන ලෝහයත් චුම්බක වලට ආකර්ෂණය වෙනවා. එහෙනම් දැන් ඕගොල්ලෝගෙන් අහුවොත් චුම්බක ද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා? චුම්බකයකට ආකර්ෂණය වන ද්‍රව්‍ය චුම්බක ද්‍රව්‍ය නම් වේ. උදාහරණ කියන්නේ ගොත් යකඩ, නිකල්, ක්‍රෝමියම්, කොබොල්ට්, ෆෙරයිට්, වානේ. මේ පහ මතක තියාගන්න. හරිනේ? ඊළඟට දැන් අපි දන්නවා මේ 6 වසරේ දැනුම මේ මතක් කරන්නේ. මිනිසා විවිධ අවශ්‍යතා සඳහා විවිධ හැඩති චුම්බක නිර්මාණය කරලා තියෙනවා. මිනිසාගේ අවශ්‍යතාවන්ට ගැලපෙන විදිහට හැඩය එකිනෙකට වෙනස් චුම්බක වර්ග හදලා තියෙනවා. එතකොට මිනිසාගේ විවිධ අවශ්‍යතාවයන්ට හදපු චුම්බක මොනවද ඇහුවොත් අපි අඳින්න කිව්වොත් රූප සටහන් අපිට අඳින්න පුළුවන් මෙන්න මේ වගේ. එකක් තමා දණ්ඩ චුම්බකය. එතකොට දණ්ඩ චුම්බකය ගත්තොත් මේ විදිහට අපිට අඳින්න පුළුවන්. මේ චුම්බකයක තියෙනවා චුම්බක බලය වැඩිපුරම පවතින ප්‍රදේශ දෙකක්. චුම්බකයක චුම්බක බලය වැඩිපුරම තියෙන ප්‍රදේශවලට කියන්නේ චුම්බක ද්‍රව කියලා. අපි මේ ඔක්කොම 6 වසරේදී ඉගෙනගෙන තියෙන මේ චුම්බක ද්‍රව දෙක හඳුනා ගන්න භාවිතා කරනවා N අකුරත් S අකුරත්. N අකුරත් S අකුරත් භාවිතා කරනවා. N අකුරෙන් කියන්නේ උත්තර ද්‍රවය කියන එක. S අකුරෙන් කියන්නේ දක්ෂිණ ද්‍රවය කියන එක. N අකුරයි S අකුරයි භාවිතා කරන උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි මේ වර්ණ දෙකක් භාවිතා කරන උත්තර ද්‍රවය සඳහා රතු පැහැට. දක්ෂිණ ද්‍රවය සඳහා නිල් පාට. නිල් වර්ණය. උත්තර ද්‍රවයට රතු වර්ණය, දක්ෂිණ ද්‍රවයට නිල් වර්ණය. එතකොට චුම්බකයක් ගත්තම චුම්බකයක චුම්බක බලය වැඩිපුරම රඳා පවතින ප්‍රදේශ අපි හඳුන්වනවා චුම්බක ද්‍රව ලෙස.
චුම්බක ද්‍රව ආකාර දෙකයි. උත්තර ද්‍රවය හා දක්ෂිණ ද්‍රවය. උත්තර ද්‍රවය රතු පැහැයෙනොත් දක්ෂිණ ද්‍රවය නිල් පැහැයෙනොත් වර්ණ ගන්වලා තියෙන හඳුනා ගැනීම සඳහා. අර දණ්ඩ චුම්බකයක උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි තියෙන දෙකලව. මේ වගේ චුම්බකයකට කියන නම තමයි දණ්ඩ චුම්බකය. ඊළඟට මෙන්න මේ වගේ හැඩයට චුම්බකයක් හදලා තියෙනවා. හරියටම හැඩය U හැඩයි. ඒක නිසා මේ චුම්බකයට කියන U චුම්බකය. U චුම්බකය. මේකේ උත්තර ද්‍රවය මේ පැත්තේ තියෙනවා, දක්ෂිණ ද්‍රවය මේ පැත්තේ තියෙනවා. U චුම්බකය. ඊට පස්සේ මෙන්න මේ වගේ හැඩයට චුම්බකයක් හදලා තියෙනවා. හරියට අශ්වයට ගහන ලාඩමේ හැඩයට තමයි මේ චුම්බකය හදලා තියෙන්නේ. මේකේ උත්තර ද්‍රවය උඩින් තියෙන, දක්ෂිණ ද්‍රවය යටින් තියෙන. මේකට කියනවා කුරප චුම්බකය. කුරප චුම්බකය. එහෙම නැත්නම් කියනවා අශ්වලාඩම් චුම්බකය. අශ්වලාඩම් චුම්බකය. හරිද? ඊළඟට හදනවා මෙන්න මේ වගේ චුම්බක. අර ස්පීකරයක් ඇතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ චුම්බකයක්. මේ චුම්බකයට කියන්නේ වලයාකාර චුම්බකයක්. වලයාකාර චුම්බකය. තර වලයාකාර චුම්බකයේ උත්තර ද්‍රවයේ උඩ පැත්තේ තියෙනවා, දක්ෂිණ ද්‍රවයේ තියෙන යට පැත්තේ. ඒ කියන්නේ මේ තැටිය වගේ එකේ උඩ පැත්ත උත්තර ද්‍රවය, යට පැත්ත දක්ෂිණ ද්‍රවය. හරිද? ඊළඟට වලයාකාර චුම්බකයේ මැද සිදුරක් තියෙනවා. එහෙම නැති චුම්බක වලට කියනවා තැටි චුම්බක. නැත්නම් පෙති චුම්බක. තැටි එහෙම නැත්නම් කියනවා පෙති චුම්බක. එතකොට මේකේ උත්තර ද්‍රවයේ උඩ තියෙනවා, දක්ෂිණ ද්‍රවයේ තියෙන යට. තැටි චුම්බකේ. එහෙම නැත්නම් පෙති චුම්බකේ. ඊට අමතරව තියෙනවා පටි චුම්බක කියලා චුම්බක වර්ගයක් තියෙනවා. ගෝලාග්‍ර චුම්බක කියලා දෙන මේ වගේ තියෙනවා. ගෝලාග්‍ර චුම්බකය. මේ වගේ එක එක හැඩ. මේ විවිධ අවශ්‍යතාවන් සඳහා මිනිසා විසින් හදපු චුම්බක වර්ග. ඒ වගේ තමයි මෙන්න මේ වගේ ඔයගොල්ලෝ දැකලා ඇති මේවා මේ වගේ චුම්බක මේක ප්‍රබලයි. මේ පෙරයිට් වලින් මම හිතන්නේ හදලා තියෙන මේක. ගොඩාක් ප්‍රබලයි. මේ චුම්බක බලය ඉතා වැඩි. මේවා අර සෙල්ලම් බඩු විදියට නැත්නම් එක එක අවශ්‍යතාවන් සඳහා මේක නම් ඔය මේ කුඩා ළමයින්ට ක්‍රීඩා උපකරණයක් විදියට හදපු චුම්බක දෙකක්. මේක මේ ඉතා චුම්බක බලය ගොඩාක් වැඩි මේකේ. හරිද? මේකේ හැඩය ඔබතුම හැඩයක් තියෙන මේ වගේ හැඩයක්. පැදින් මහතයි අනිත් ටික දෙපැත්ත සීන්. එතකොට මේ තියෙන්නේ මිනිසාගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදියට හදපු චුම්බක වර්ග. දණ්ඩ චුම්බකය. ඊළඟ දණ්ඩ චුම්බකයේ වගේම චුම්බකයක් තියෙනවා. හැබැයි චුම්බක ද්‍රව තියෙන තැන් වෙනස්. ඒක නිසා ඒකේ නම දණ්ඩ චුම්බකය නෙවෙයි. මම ඒකත් හදලා පෙන්නන්නම්. දැන් ඒ චුම්බකයේ මෙහෙම දණ්ඩ චුම්බකයේ වගේමයි මේ විදියට තියෙන්නේ. හැබැයි දැන් අපි ඉගෙන ගත්ත දණ්ඩ චුම්බකයේ උත්තර ද්‍රවය එක කෙළවරක, දක්ෂිණ ද්‍රවය එක කෙළවරක. මේ චුම්බකයේ උත්තර ද්‍රවය මේ උඩ පැත්ත. දක්ෂිණ ද්‍රවය යට පැත්ත. යට පැත්ත වැහිලා තියෙන්නේ මෙන්න මේ කොටස තමයි දක්ෂිණ ද්‍රවය. මේ දක්ෂිණ ද්‍රවය. උත්තර ද්‍රවය උඩ. මේ වගේ චුම්බකයකට කියනවා මැග්නඩුර් චුම්බකයක් කියලා. මැග්නඩුර් චුම්බකය. එනවල මතක තියාගන්න මිනිසාගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදියට විවිධ වර්ගයේ චුම්බක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ චුම්බක වලට උදාහරණ ඇහුවොත් දණ්ඩ චුම්බකය, යූ චුම්බකය, කුරප චුම්බකය, වලයාකාර චුම්බකය, තැටි චුම්බකය, මැග්නඩුර් චුම්බකය, ඊට අමතරව ගන්න පුළුවන් ගෝලාග්‍ර චුම්බකය. ගන්නේ ගෝලාග්‍ර චුම්බකය. මේ එක එක චුම්බකවල චුම්බක ද්‍රව පිහිටන විදිහත් මම ලකුණු කරලා තියෙනවා. මේකේ දෙපැත්තේ මේකේ මේ විදිහට මේකේ උඩ පැත්ත උත්තර ද්‍රවය නම් යට පැත්ත දක්ෂිණ ද්‍රවය. මෙතන උඩ උත්තර ද්‍රවය නම් යට දක්ෂිණ ද්‍රවය. මේකේ තැටියේ උඩ උත්තර ද්‍රවය නම් යට දක්ෂිණ ද්‍රවය. මෙතන උඩ පැත්ත උත්තර ද්‍රවය නම් යට පැත්ත දක්ෂිණ
ද්‍රව්‍ය. ඒ විදිහට තමයි මේකේ පිහිටලා තියෙන්නේ උත්තර ද්‍රව හා දක්ෂිණ ද්‍රව. පැහැදිලිනේ? හරි. ඊළඟ මේ චුම්බක ද්‍රව කියන්නේ මොනවද ඇහුවොත් චුම්බකයක චුම්බක බලය වැඩිපුරම රැඳී පවතින ප්‍රදේශ තමයි අපි හඳුන්වන්නේ චුම්බක ද්‍රව කියලා. අපිට ඒක බලා ගන්න පුළුවන් දැන් මේ වගේ දණ්ඩ චුම්බකයක් අරගෙන යකඩ කුඩු ගොඩකට දානවා. දැම්මම යකඩ කුඩු වැඩිපුරම ආකර්ෂණය වෙන්නේ කොහාටද කියලා හොයනවා. අපිට පේනවා චුම්බකයේ දෙකලවරට තමයි යකඩ කුඩු වැඩිපුරම ආකර්ෂණය වෙන්නේ. ඒ කියන්නේ යකඩ කුඩු වැඩිපුරම ඇලෙන්නේ මතක තියාගන්න චුම්බක බලය වැඩිපුරම තියෙන ප්‍රදේශ දෙකේ. ඒ කියන්නේ උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි ඒ දෙකට තමයි අපි කියන්නේ චුම්බක ද්‍රව කියලා. එහෙනම් චුම්බකයක චුම්බක බලය වැඩිපුරම පවතින්නේ කොහේද? අපි මේ ප්‍රදේශ හඳුන්වනවා චුම්බක ද්‍රව ලෙස. පැහැදිලිනේ? එතකොට චුම්බක ද්‍රව හොයාගන්නේ කොහොමද? හුවොත් ඒ විදිහට. නැත්නම් ඇමුණුම් කටු ගොඩකට දැම්මොත් ඇමුණුම් කටු වැඩිපුරම ඇලෙන්නේ කොතනද? අන්න එතන තමයි චුම්බක ද්‍රව විදියට ක්‍රියාත්මක වෙන්නේ. හරි. දැන් ඔන්න මගේ ගාව තියෙනවා දැන් මේ ඔක්කොම 6 වසරේ කරපුවා. මගේ ගාව තියෙනවා ද්‍රව ලකුණු නොකරපු චුම්බකයක්. දණ්ඩ චුම්බකයක්. ඒකේ උත්තර ද්‍රවය මොන පැත්තද දක්ෂිණ ද්‍රවය මොන පැත්තද කියලා දන්නේ නැහැ. මට ඕන මේකේ උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි හොයාගන්න. එතකොට මට පුළුවන් විවිධ ක්‍රම වලින් මේක හොයාගන්න. උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි. ඒ වගේ ක්‍රම 6ක් තියෙනවා. ඔයගොල්ලෝ 6 වසරේදී ඉගෙනගෙන තියෙනවා. එකක් තමයි දණ්ඩ චුම්බකයේ නූලක හරි මැදින් එල්ලන. එල්ලුවම් මේ දණ්ඩ චුම්බකය කරකැවිලා උතුරු දකුණු දිශාව ඔස්සේ නතර වෙනවා. දණ්ඩ චුම්බකයක් නූලකින් එල්ලුවම උතුරු දකුණු දිශාව ඔස්සේ ලකුණු වෙනවා. මේ නතර වෙනවා කරකැවිලා. උතුරු පැත්තට හැරෙන්නේ උත්තර ද්‍රවය. දකුණු පැත්තට හැරෙන්නේ දක්ෂිණ ද්‍රවය. ඒ විදිහට අපිට හොයාගන්න පුළුවන්. දැන් මෙහෙ නම් උතුර මේ දණ්ඩ චුම්බකය එල්ලුවම් මේ පැත්තට හැරෙන්නේ උත්තර ද්‍රවය. අනිත් පැත්තට හැරෙන්නේ දක්ෂිණ ද්‍රවය. ඔය එක ක්‍රමය. ඔය ඕකම තමයි දණ්ඩ චුම්බකයක් අරගෙන ඍජු කෝම් එකක් උඩින් තියලා වතුරේ පා කරනවා. එතකොට කරකැවිලා උතුරු දකුණු දිශාවට නතර වෙනවා. උතුරු පැත්තට හැරෙන්නේ උත්තර ද්‍රවය, දකුණු පැත්තට හැරෙන්නේ දක්ෂිණ ද්‍රවය. එහෙම නැත්නම් දණ්ඩ චුම්බකයේ ගාවට මාලිමාවක් ගේන. මාලිමාවේ කටු අනිත් පැත්තට හැරෙනවා නම් ඒ උත්තර ද්‍රවය. මාලිමාවේ කටු ඒ චුම්බක ද්‍රවය දිහාට හැරෙනවා නම් දක්ෂිණ ද්‍රවය. ඒ විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේ තව ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. ඒ ටික අපි හැමුණොත් ඊළඟ දවසේ කතා කරමු. දැන් එනවන චුම්බකවල ආරම්භක කොටස් ටික මම කියලා දුන්න පහුගිය පන්තිවලදී ඉගෙනගත්ත දේවල් ටික. චුම්බක ද්‍රව්‍ය කියන්නේ මොනවද? චුම්බක ද්‍රව්‍ය වලට උදාහරණ මොනවද? චුම්බක වර්ග මොනවද? චුම්බක ද්‍රව කියන්නේ මොනවද? ඒ චුම්බකවල චුම්බක ද්‍රව පිහිටලා තියෙන්නේ කොහොමද කියන එක දැන් කතා කරලා ඉවරයි. හරිනේ? එහෙනම් අපි ඊළඟ දවසේ මේ පාඩමේ ඉතුරු ටික කරමු. ඕගොල්ලන්ට ලොකු දෙයක් කරන්න තියෙනවා. දැන් අද ඉන්නේ ඊටාම සුළු පිරිසක්. හරිද? දැන් එහෙමයි කියලා පන්තිය නතර කරන්න බෑ. දැන් ආයිත් සඳුදා මේ වෙලාවටම මේ විදියටම පන්තිය තියෙනවා. ඒකට ඕගොල්ලෝ පුළුවන් තරම් දැනුවත් කරන්න යාළුවෝ ටික කොහොම හරි සම්බන්ධ වෙන්න කියලා. මට හිතන විදියට මේ අවුරුද්දම සමහර වෙලාවට මෙහෙම යන්නත් පුළුවන් මේ යන රටාවට ගියොත්. එතකොට අපිට ගෙදරට ඉඳලා පරිස්සම් වෙන්න වෙනවා. පරිස්සම් වෙන්න අනිවාර්යයෙන් වැඩේ බරපතලයි. හරිද? ගෙදර ඉඳන් පරිස්සම් වෙන්න වෙනවා. ඒ වගේම ඉගෙන ගන්නත් වෙනවා. ඒකට ඉගෙන ගන්න නම් මේ ක්‍රමය කරගන්න ඕනේ. ඒක නිසා දැන් ඉඳලා ලෑස්ති වෙලා කොහොම හරි ඔය ආපු නැති කට්ටියට කියන්නේ ලෑස්ති වෙන්න කොහොම හරි ඊළඟ සතිය සඳ වෙනකොට ඒ කියන්නේ සඳ වෙනකොට සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. හරිනේ? ඒක පැහැදිලිනේ. මොකද මේ පන්තිය කොහොම හරි කරන්න ඕන ටික කරගෙන යනවා. ඊළඟ මේ ඉස්සෙල්ලා පාඩමල දාලා පේපර් එකක් මම මේ සතිය ඇතුළත ඔයගොල්ලෝගේ WhatsApp group එකට දානවා. WhatsApp group එකට කවුරුවත් නැත්තම් සම්බන්ධ නැත්තම් ඒගොල්ලොත් මට මැසේජ් එකක් දාන්න මාව ඇඩ් කරන්න කියනවා. එහෙම නැති කට්ටිය බොහෝ දෙනෙක් ඇඩ් කරා. පුළුවන් තරම් අනිත් අයට දැනුම් දෙන්න පන්තිය තියෙනවා කියලා දැන් අද කරන්න නැති ප්‍රශ්නකුත් තිබුණා කිව්වනේ. කොහොම හරි අපි බලමු ඊළඟ එකට කවුරුත් සම්බන්ධ කරගන්න. හරි. ඊළඟ පන්ති ගාස්තු අනිවාර්යෙන් ගෙවලා රිසිට් එක දාන්න. මොකද මේ ඊළඟ දැන් තව සතියක් විතර මම බලනවා මේ ලින්ක් එකෙන් මේ යන්න දෙන්නේ. ඊට පස්සේ ඒ විදිහට වෙනස් වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ පන්ති ගාස්තු ගෙවලා ඒ ටිකත් මේව කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් පන්තියේ ගැටලුවක් තියෙනම් මට කෝල් එකක් දෙන්න. හරිද? ඒ ගැටලුවක් තියෙනම් කියන්නේ මෙහෙමයි දිනේ වෙලාව වෙනස් කරන්න කියලා කියන්න එපා. එහෙම නැතුව වෙන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් මොකක් හරි ප්‍රශ්නයක් අහන්න තියෙනම්
group එකට දාන්න. එතකොට මම ඒකට අදාළව කරන්න ඕන දේ කියන්නම්. හරිද? මොනවා හරි ප්‍රශ්නයක් හරි මොකක් හරි පන්තියේ ගැටලුවක් හරි තියෙනම් කියන්නේ. ඊළඟට මේ ආපු නැති අයට බලන්න මම මේකේ රෙකෝඩින් එකක් එහෙම්මම දාන්නම් මේ Zoom මේ YouTube එකට. එතකොට ඒකෙන් බලා ගන්න පුළුවන්. හරිනේ? එහෙනම් අදට මම මෙතනින් පන්තිය නවත්තනවා. ආයිත් එතකොට පන්ති තියෙන්නේ කවදද? ආයිත් පන්තිය තියෙන්නේ මතකද? ආයිත් පන්තිය තියෙන්නේ සඳුදා. හරිද? සඳුදා මේ ටයිම් එකටම පන්තිය තියෙනවා. හරිනේ? එහෙනම් කාටත් ආයිබෝවන්. මෙතනින් මම නවත්තනවා පන්තිය.